සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධම්මග කියා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසේදී උදෑසන කාලේ පින්බර අරුණෝදය සදහම් වැඩසටහන සමගිනයි මේ පින්වත් සියලු දෙනාම එක රාශී වෙලා සිටින්නේ. අද දවසේදී පින්බර අරුණෝදය සදහම් දේශනාව සඳහා බැතිපර අනුග්‍රහය දක්වනවා කොටිකාවත්ත කොරටුව පාරේ අංක 104න් අංක 144න් 4 නිවසේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් පද්මා හේරත් මහත්මිය සහ දූදරු පිරිස විසින්. ඉතින් අද දවසේදී අප සියලු දෙනා ඒ පින්වත් සියලු දෙනාමත් ඒක රාශී කරගෙන පින්බර අරුණෝදය සදහම් වැඩසටහන ආරම්භ කරමු. මීට පෙර පින්බර අරුණෝදය සදහම් වැඩසටහන තුළින් දේශනා දෙකකදී මේ පින්වත් පිරිසට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් භාවය අරහං ගුණය ගැන විස්තරාත්මකව මේ පින්වත් පිරිසට අපි දේශනා කළා. ඉතින් අද දවසේදී අපි හිතුවේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ නවහරහාදී බුදු ගුණයන්ගෙන් ඒ දෙවෙනි බුදු ගුණය වුණු සම්මා සම්බුදු ගුණය ගැන විස්තර වශයෙන් තරමක් දුරට හෝ දේශනා කරන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුදු ගුණය කියන්නේ මොකක්ද කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්නට අපටත් ඒ තෝරා ගැනීමට දුෂ්කර කාරණයක්. බුදුරජාණන් වහන්සේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයේදී බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ කියන වචනේ තෝරනවා මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ විමසනවා කතමෝච පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කවර ආකාරයේ උතුමෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. ඒ පැනේට බුදුරජාණන් වහන්සේන් පිළිතුරු ලබා දෙනවා ඉදේ කච්චෝ පුද්ගලෝ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු සාමං සච්චානි අபிසම්බුජ්ජති. ඒ කියන්නේ මේ යම්කිසි පුද්ගලයෙක් කිසියම් උතුමෙක් පෙර නොඇසූ විරූ ධර්මයන්හි මීට පෙර අසන්නට නොලැබුණු දෙයක්. ඒ කියන්නේ කාගෙන්වත් ගුරුවරයෙක්ගෙන් හෝ වෙන යම් කෙනෙක්ගෙන් දෙවියන් බඹුන් සහිත ලෝකේ මීට පෙර නොඇසූ විරූ ධර්මයන්හි සැබෑ තත්ත්වය යථාර්ථය තමා විසින්ම විශේෂ අවබෝධයකට පත් වෙනවාද තත්තච සබ්බඤ්ඤතම් පාපුනාති. ඒ සර්වඥතා ඥාණයට පැමිණෙනවාද? සියල්ල දන්නා බවට පැමිණෙනවාද? පැමිණෙද්ද? බලේසුච වසී භාවං. මේ බල ධර්මයන් තථාගත බල දස බල ඥාන ආදී බල ධර්මයන් තමන්ගේ වසගයට පත් කර ගන්නවාද? අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ.
අන්න ඒ පුද්ගලයාට තමයි, අන්න ඒ උතුමන් වහන්සේට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ පෙර නොඇසූ විරූ ධර්මයන්හි පරිපූර්ණ අවබෝධයක්, තමා තුළින්ම විශේෂ අවබෝධයක් ඇති කරගන්නවා. වෙන කෙනෙක්ගෙන් ගුරු උපදේශ නැතිවම අවබෝධයක් කරා යනවා. අන්න ඒ විදිහට අවබෝධයක් කරා යනවාද? සියල්ල දන්නා වූ සර්වඥතා ඥාණයට පැමිණෙනවද? බල ධර්මයන්ගෙන් තථාගත බර විශාරද ඥානාදීන් ඒවා තමන්ගේ වසගේට පමුණවා ගන්නවද? අන්න ඒ උත්තමයන් වහන්සේට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් අපි මේක තව විස්තර වශයෙන් තෝරා ගනිමු. දැන් පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා කිව්වනේ. පෙර නොඇසූ විරූ ධර්මයන්හි අවබෝධයකට පැමිණියා කියලා. මොකද්ද මේ පෙර නොඇසූ විරූ ධර්මයන් කියලා කියන්නේ? ඒ තමයි මේ මූලික වශයෙන්ම මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්. චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි මෙතන මූලිකම දේ. ඉන් පරිබාහිර දේත් මෙතනට ඇතුළත්. නමුත් මූලික වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්. චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිවර්ත 3කින් යුතුව, ආකාර 12කින් යුතුව අවබෝධ කරගත්තා බුදුරජාණන් වහන්සේ. කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව. කියන්නේ අප මහ බෝසතාණන් වහන්සේ අවුරුදු 29 දී කිහිගේ නික්ම ගොස් බුද්ධත්වයේ සොයාගෙන යද්දී ගුරුවරුන් සොයාගෙන ගියා. ඒ ගුරුවරුන් සොයාගෙන යද්දී මුණ ගැහුණු ප්‍රධානම ගුරුවරු තමයි ආලාර කාලාම. එක ගුරුවරයෙක්. එතකොට ආලාර කාලාම කියන කෙනා ඉහළ මට්ටමට උත්තම ශ්‍රේෂ්ඨවරයා ඉහළ මට්ටමකට සමාධිය දියුණු කරලා තිබුණා. කොයිතරම් දුරටද කියලා කියන්නේ රූපාවචර සමාධි මට්ටම් ඉක්මවා ගිහිල්ලා ආකාසානංචායතන සමාධියත් ඉක්මවා ගිහිල්ලා විඥානංචායතන සමාධි මට්ටමත් ඉක්මවා ගිහිල්ලා ආකින්චඤ්ඤායතන සමාධි මට්ටම දක්වා සිත දියුණු කරලා තිබුණා. හැබැයි උන්වහන්සේ තුලත් අවබෝධයක් තිබුණේ මේ සසරින් මිදෙන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන, නිවන ගැන, ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් මේ ආලාර කාලාම ගාවිනුත් බුදුරජාණන් වහන්සේට ඉගෙන ගන්නට ලැබුණේ ඒ සමාධිය ගැන පමණයි. ආකින්චඤ්ඤායතන සමාධි මට්ටම වෙනකන් සිත දිනු කරගන්න තැන දක්වා පමණයි ඉගෙන ගන්නට ලැබුණේ. ඊළඟට අපගේ මහ බෝසතාණන් වහන්සේ වැඩම කළේ රාම කියන නේව සංඥා නාසංචායතන සමාධිය දක්වා සිත දියුණු කරගෙන සිටපු ඒ රාම කියන තපස්සීන් වහන්සේගේ පුත්‍රයා වුණු උද්දක ගාවට. එතකොට අපි සාමාන්‍ය කියන උද්දක රාම පුත්ත කියලානේ. ඒ උද්දක රාම පුත්ත ළඟට ගියාම නේව සංඥා නාසංඥායතන සමාධිය උපදවා ගන්න හැටි දේශනා කළා. එතකොට ඒ දක්වා සිත දියුණු කරගන්න ආකාරයේ දේශනා කළාට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන, මේ සසර දීර්ඝ සසරෙන් මිදීමක් ගැන, නිවන ගැන, ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කිසිවෙකුත් දැන සිටියේ නැහැ. ඉතින් අප මහ බෝසතාණන් වහන්සේට තනියෙන්ම සිදු වුණා මේ ධම්මග විවර කරන්න. කිසි දෙවි කෙනෙකු හෝ බ්‍රහ්ම රාජ්‍යයක හෝ ඒ ධම්මග කියා දෙන්න පුළුවන් කෙනෙක් ඒ කාලේ සිටියේ. එතකොට ගුරුවරයෙක් නැතුව තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධය කරා යන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න පෙර බෝසත් අවදීදී 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්නට සිදු වුණා. මේ විදිහට 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා සිද්ධ කරද්දී තමයි අප මහා බෝසතාණන් වහන්සේට මේ බුද්ධත්වයට පෙර මේ ධර්මය ගැන අවබෝධ කරපත් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ. දැන් යම් කිසි කෙනෙක් ගුරුවරයෙක්ගේ ආభాෂයෙන් නම් ඒ ධර්මය ඉගෙන ගත්තේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් රහතන් වහන්සේලා තුලත් චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන මේ කිව්වා වගේම පරිවර්ත 3කින් යුතු ආකාර 12කින් යුතු අවබෝධය තියෙනවා. පිරිපුන් අවබෝධය තියෙනවා. ඒතකොට මේ රහතන් වහන්සේලා නම සම්මා සම්බුදු වෙන්නේ නැහැ. ඇයි? ගුරුපදේශ රහිතව ලැබු අවබෝධයක් උන්වහන්සේලාට නැහැ. උන්වහන්සේලාට තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ නැමැති ශාස්ත්‍රඥ වහන්සේ ඇසුරු කරගෙන ලැබපු අවබෝධයක්. යම් කෙනෙක් ගුරුවරයෙක් ඇසුරින් නම් අවබෝධය ලබන්නේ.
ඒතකොට ගුරුවරයාගේ අවබෝධය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මොකද ගුරුවරයා උගන්වපු නැති දෙයක් තියෙන්න පුළුවන්. ගුරුවරයාට උගන්වන අමතක වෙච්ච දෙයක් තියෙන්න පුළුවන්. එතකොට ශිෂ්‍යයාට උගන්වන්නේ යම්කිසි කොටසක් විතරක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පරිපූර්ණ අවබෝධයකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙකුගෙන් තොරව අවබෝධ කරේ බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් නෑ. බුද්ධත්වයට පත් වූ පසුවත් අපගේ බුදුරජාණන් වහන්සේ සොයා බලනවා ගුරුවරයෙක් නැතිව වාසය කිරීම සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා මටත් ගුරුතැන්හි තැබිය යුතු කෙනෙක් සොයා ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ විමසනකොට මනුස්ස ලෝකේ වේවා, දිව්‍ය ලෝකේ වේවා, බ්‍රහ්ම ලෝකේ වේවා, දෙවියන් බමුණු සහිත සමන බ්‍රාහ්මණයින් සහිත මරුන් සහිත සියලු ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් අවබෝධයකින් යුක්ත කිසිවෙකුත් වැඩ සිටියේ නැහැ. කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ තරම් අවබෝධයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් සීල සම්පත්තියෙන් යුතු කෙනෙක් ලෝකේ සිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් සමාධි සම්පත්තියෙන් යුතු කෙනෙක් වෙන යම් වූ කෙනෙක් මේ ලෝකේ සිටියේ නැහැ. සිටියෙත් නැහැ, බුදු කෙනෙක් කරන වෙන කෙනෙක් ඇත්තෙත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ. අතීතෙ සිටියෙත් නැහැ, වර්තමානයේ ඇත්තෙත් නැහැ, අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ ආයි බුදු කෙනෙක්ම තමයි, සම්මා සම්බුදු කෙනෙක්ම තමයි. එතකොට ඒ ඊළඟට පහළ වෙන්නේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ආයත් ඒ සම්මා සම්බුදු ගුණයට කිට්ටු කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේට තරම් ප්‍රඥාවෙන් සමාන වෙන කෙනෙක් සැසඳන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේට ගුරුතන්හි තැබිය හැකි කෙනෙක් හෝ සම මට්ටමක තැබිය හැකි කෙනෙක් මේ තුන් ලෝකේ කොහේවත්ම නැහැ. අතීතයේ හිටියෙත් නැහැ, වර්තමානෙත් නැහැ, අනාගතෙත් නැහැ. ඒ වගේම විමුක්තිය, මේ සසරේ නිදහස් වීමක්, විමුක්තියටපත් වීමක් සිද්ධ වුණාද බුදුරජාණන් වහන්සේ පත් වූ විමුක්තිය හා සමාන විමුක්තියක්. ඒ විමුක්තියෙන් බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්න පුළුවන් කෙනෙක්ව බුදුරජාණන් වහන්සේ සම කළ හැකියකු බුදුරජාණන් වහන්සේ හැරෙන්න නැහැ. ඒතර රහතන් වහන්සේ නොත් ඒ විමුක්තියටපත් වුණාට ඒ රහතන් වහන්සේ පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් නිසා. ඒ විමුක්තිය බුදුරජාණන් වහන්සේගේ විමුක්තිය හා සසදති විමුක්තිය ලබා ගන්න ආකාරයෙන් දෙවෙනි වෙනවා. ඒ නිසා මෙන්න මේකට තමයි කියන්නේ මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ පෙර නොඇසු විරු ධර්මයන්හි අවබෝධයකටපත් වුණා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන පරිවර්ත 3කින් යුතුව ආකාර 12කින් යුතුව මේ පරිපූර්ණ අවබෝධයක්, විශේෂ අවබෝධයක්, සම්පූර්ණ අවබෝධයකටපත් වීම. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ? දුක්ඛං අරිය සත්‍යං අපි නිතර අහලා තියෙනවා. දුක නම් ආර්ය සත්‍ය, දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං, දුකේ හට ගැනීම නම් ආර්ය සත්‍ය, දුක නිරෝධං ආර්ය සත්‍යං, දුක නිරුද්ධ වීම නම් ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍යං, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. එතකොට මේක තමයි ආර්ය සත්‍ය 4. ඒකට පරිවර්ත 3ක් ගැන අපි කතා කරේ මොකද්ද? ඒ තමයි සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය. සත්‍ය ඥානය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් මේක සිද්ධ වුණේ කියලා දැනගන්න. මෙන්න මෙයයි මේක කියන්නේ. දුක නම් වූ ආර්ය සත්‍ය කියන්නේ මෙයයි. අපි ඒක ඉස්සරහට විස්තර වශයෙන් සාකච්ඡා කරනවා. දුකේ හට ගැනීම ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මෙයයි කියලා අවබෝධ කරගන්නවා. එතකොට ඒකට කියන සත්‍ය ඥානය. දැන් සෝතාපන්න ඵලයටපත් වුණ කෙනාට හටගන්නේ සත්‍ය ඥානය. එතකොට සත්‍ය ඥානය, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන එක සම්පූර්ණ වෙන්නේ, ඒ පරිවර්ත 3ම සම්පූර්ණ වෙන්නේ උතුම් අරහත්ත්වයටපත් වෙද්දී, බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධත්වයටපත් වෙද්දී. එතකොට ආර්ය සත්‍ය 4ක් තියෙනවා, පරිවර්ත 3ක් තියෙනවා. එතකොට ඒක 4ට 3 ගානේ ගත්තොත් 4 වරක් 3 කියන 12යි. ඒතර ආකාර 12කින් අවබෝධ කරගන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ගැන විස්තර කරද්දී මේ ආකාර 12 ගැන ඒකාන්තයෙන් අපි විස්තර කරගන්නට ඕනේ. නැත්නම් අපි නිකම් අපි කිව්වොත් පරිවර්ත 3කින් යුතු ආකාර චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පරිවර්ත 3කින් යුතු ආකාර 12කින් අවබෝධ කරගත්තා කියලා ගත්තට, නමුත් අපිට ඒක මොකක්ද කියලා දන්නේ නැත්නම් නිවැරදි විදිහට ඒක සිතට ගියා කියලා අපිට හිතන්න අමාරුයි. ඒ නිසා අපි විස්තර වශයෙන් කතා කරමු.
මුලින්ම අපි තෝරගන්න තියෙන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය දුක්ඛං අරිය සත්‍යං. ඒකේ සත්‍ය ඥානය තමයි අපි කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අපේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් ලැබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛානි. ඉපදීම දුක්ඛයි, ලෙඩවීම දුක්ඛයි, මරණයටපත් වීම දුක්ඛයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක්ඛයි, අප්‍රියයන් හා එක්වීම දුක්ඛයි, කැමැති දේ නොලැබීම දුකයි, සංක්ෂේපයෙන් කිව්ව පංච උපාදානස්කන්ධය දුකයි. මේ අවබෝධය මේ කාරණේ සත්‍ය ඥානයේ කාරණේ හෝ කියලා දෙන්න පුළුවන් කෙනෙක් හිටියේ නෑ. දැන් ආලාර කාලාම ආකින්චඤ්ඤායතන සමාධිය දක්වා සිත දියුණු කළාට ඉපදීම දුකයි කියලා ඔහු දැනගත්තා නම් ඔහු ආකින්චඤ්ඤායතන සමාධියෙන් නතර වෙන්නේ නෑ. මොකද ආකින්චඤ්ඤායතන සමාධියේ පුරුදු කරාට ආකින්චඤ්ඤායතන සමාධිය කියන්නේ කිසිවක් නෑ කියලා සිත වඩනවා. මේක බොහොම දියුණු සමාධියක්. රූපාවචර සමාධිය ඉක්මවා ගිහලා එතනින් ඉහළට තියෙන මේ සමාධිය. නමුත් ආකින්චඤ්ඤායතන සමාධිය පුරුදු කරගත්ත කෙනත් ආයුපතක් කරා යනවා. ඒ කියන්නේ ආකින්චඤ්ඤායතන සමාධියට අනුරූප ලෝකයේ උපදිනවා. ඒ ලෝකයේ ඉපදුනහම හැබැයි ඉතින් අර මේ අපිට දැනෙන ඕලාරික දුක කැපී පෙනෙන දෙයක් නේ. ජරාවටපත් වීමේ දුක ප්‍රකටව නැහැ. ලෙඩවීමක් කියලා ප්‍රකටව නැහැ. නමුත් එතන චුත වීමක් තියෙනවා. හැබැයි අපි වගේ වේගයෙන් නෙමෙයි. දැන් අපේ ජීවිත ගත්තොත් අවුරුදු 50 60යි සමහරට ඊටත් අඩුයි. කලාතුරකින් ඊට වඩා කෙනෙක් ජීවත් වෙනවා. ඉතින් ওই විදිහින් අපේ ජීවිතය යන්නේ. නමුත් ඒ කාලේ ගත්තොත් ඒ ලෝකෙට ගිය කෙනාගේ ආකින්චඤ්ඤායතන ලෝකෙට ගිය කෙනාගේ අපි කියන්නේ කල්පයක් කියන එක ගණන් කරලා කියන්න බැරි කාලයක් නේ. ප්‍රමාණ කරන්න බෑනේ. ඒ වගේ කල්ප 64000ක් අවශ්‍ය තියෙනවා. ආකින්චඤ්ඤායතන කියන ලෝකේ. ඊට පස්සේ මේ උද්දක රාමපුත්ත කියන කෙනාගේ කියන්නේ මේ උද්දක කියන කෙනාගේ පියා වෙච්ච රාමගේ පුරුද්ද කරපු නේව සංඥා නා සංඥායතන සමාධිය පුරුදු කර කෙනෙක් ඒ නේව සංඥා නා සංඥායතන ලෝකේ ගිහිල්ලා උපදිනවා. ඒතකොට ඒ ලෝකේ අච්චරවත් දුකක් නැහැ. කියන්නේ සංඥාවක් ඇත්තේත් නැති සංඥාවක් නැත්තේත් නැති කියන මට්ටම බොහොම දියුණු සමාධි මට්ටම. ඒ සමාධි මට්ටමට හිත දියුණු කළාට ඒ තුලිනුත් උපතක් කරා යනවා. ඒ යම් තැනක උපත තියෙනවා නම් එතන දුකයි කියන ජාතිපි දුක්ඛා කියන කාරණේ ගැන ඔහුට අවබෝධයක් තිබුණේ නැහැ. යම් තැනක උපත තියෙනවා නම් එතන චුත වීමකුත් තියෙනවා. හට ගැනීමක් තියෙනවා නම් නැසීමක් තියෙනවා කියන අවබෝධය තිබෙන්නේ නැහැ. හැබැයි ඒ ලෝකයේ තුල දීර්ඝායුෂයක් තිබෙන බව හැබැයි. ඒ ලෝකයේ තුල කල්ප වලින් ගත්තත් කල්ප ආයුෂ තියෙනවා 84000ක් අවශ්‍ය. පුංචි ප්‍රමාණයක් නෙමෙයි. හැබැයි ඒ 84000 ගාන 84000 අවසන් වුණාට පස්සේ කල්ප 84000 ආයෙත් සතර අපාය වැටෙන්න පුළුවන්. ආයෙ සතර අපාය දුකින්වත් නිදහස් වෙලා නෑ. මොකද සත්‍ය ඥාන මට්ටමටවත් සිත වැඩිලා නෑ. ඒක නමුත් අපගේ බුදුරජාණන් වහන්සේට මෙයයි සත්‍ය ඥානය කියලා දෙන්න කවුරුවත් අවශ්‍ය උනේ නෑ. අපගේ බුදුරජාණන් වහන්සේම ගුරු උපදේශ නැතිවම මෙන්න මේ සත්‍ය ඥානය පරිපූර්ණව අවබෝධ කළා. මේකට තමයි කියන්නේ සත්‍ය ඥානය කියලා දුක නම් වූ ආර්ය සත්‍යය. ඊළඟට මේක කෘත්‍ය ඥානය. මේ සඳහා කළ යුත්තේ මොකක්ද කියලා අවබෝධ කළ යුතුයි. එතකොට මේ කෘත්‍ය ඥානය තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. පරිඤ්ඤයං පිළිසිඳ අවබෝධ කර යුතුයි. පරිපූර්ණ මනාව අංග සම්පූර්ණව අවබෝධ කිරීම තමයි දුක නම් වූ ආර්ය සත්‍යයට කළ යුත්තේ කියලා අපගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවත් සමගම බුද්ධත්වයට පත් වීමට පෙර සිටම අවබෝධ කළා. මොහොතේම අවබෝධ කළා. අන්න ඒ අවබෝධය කියනවා කෘත්‍ය ඥානය කියලා. ඒ අවබෝධය ලබා ගන්නත් කිසිවෙකුගේ උපකාර අවශ්‍යුනේ නෑ. කවුරුත් කියලා නෙවෙයි දැන් මේක පිරිපුන් අවබෝධ කරගන්න අවබෝධ කරගත්තකම සමාධිමත් සිතක් තුළ හොඳ යථාභූත ඥාන වශයෙන් මේක සිත වැඩි යුතුයි අවබෝධ කරගත යුතුයි කියන තැන ප්‍රකාශ කරන්න කිසිවෙකුත් අවශ්‍ය වුණේ බුදුරජාණන් වහන්සේම අවබෝධ කරගත්තා ස්වයම්භූ ඥානයෙන්. ඊළඟට තමයි කෘතඥාන. කෘතඥාන කියන්නේ ඒ අවබෝධයට පැමිණිලා ඒක පිළිසිදව පරිපූර්ණ වශයෙන් අවබෝධයට පැමිණිලා මේක දැන් පිළිසිද අවබෝධ කරගෙන අවසන් මේ දුක නම් අර සත්‍යයට තව කල යුත්තක් නැහැ කියලා අවබෝධයකට පැමිණෙනවා.
අන්න ඒ අවබෝධයට තමයි කෘත ඥානය කියලා කියන්නේ. ඒ අවබෝධයටත් අපගේ බුදුරජාණන් වහන්සේ කිසිදු බාහිර උපකාරයකින් තොරව ගුරු උපදේශයන්ගෙන් තොරව පෙර නොඇසූ විරු ඒ ධර්මයටත් පැමුණුණා. මේ ධර්මය මේකයි දුක නමෝ ආර්ය සත්‍ය, මෙයයි ඒ සඳහා කළ යුත්තේ, අන්න මේක දැන් කළ අවසන් කියන ඥානයන් තුනම ලබා ගත්තා. මම අද දේශනාව ටික හිමින් ගෙනියන්නේ මේ පින්වත් පිරිසට පැටලෙවිල්ලක් නැතුව හොඳට තේරුම් ගන්න ලැබේවා කියන අදහසින්. ඉතින් ඒ නිසා සාවධානව අහගෙන ඉන්න, හිතට ගන්න, බුදුගුණ සිහි කර ගන්නවා කියන අපේ ජීවිතේට මේ උදෑසන කාලේ බොහොම වටිනා කාරණයක්. ඉතින් ඒක ජීවිතයට බොහෝ ඵලදාව යහපත උදා කරන දෙයක්. ඉතින් දෙවෙනි ආර්ය සත්‍ය තමයි දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය. දුක සමුදයං ආර්ය සත්‍යං. ඒකේ සත්‍ය ඥානය මම කෙටියෙන් විග්‍රහ කරන්නම්, අපි කාලය ඉතුරු කරගන්න ඕන නිසා. දුක උපදින්නේ තණ්හාවෙන් කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒක තමයි මේ දුක උපදින්නේ තණ්හාවෙන්. දැන් සාමාන්‍යයෙන් අපි බාහිර ලෝකේ මොකද කරන්නේ? දුකක් කෙනකොට ඕක දෙවියන්ට බාර දෙනවා. මේක දෙවියෝ කරපු එකක්. නැත්නම් සමාජයට බාර දෙනවා. නැත්නම් පාලකින්ට බාර දෙනවා. ඕක කොහොම හරි බාහිරට දාන්න තමයි අපි හදන්නේ දුක. දුක පැද්දුවේ බාහිර සමාජයෙන්, දෙවිවරු නැත්නම් අපිට නොපෙනෙන පැත්තෙන් කියලා අපි බාහිරට දෙන එක තමයි අපි කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා නෑ, දුක උපදින්නේ තණ්හාවෙන්. යම් තැනක තණ්හාව නැත්නම් එතන දුක පවතින්නේ නෑ. ඒ මොනවද ඒ තණ්හාව? කාම තණ්හාව. පංචකාම වස්තුන් කෙරෙහි තියෙන තණ්හාව. ඔන්න කෙනෙක්ට පංචකාම තණ්හා කෙරෙහි තණ්හාව නැත්නම් පංචකාමයන් අහිමි වීමෙන් හෝ වෙනස් වීමෙන් හෝ ඔහුට දුක හටගන්නේ නැහැ. ඒක යථාර්ථයක්. එතකොට ඊළඟ කාරණේ තමයි භව තණ්හාව. ආයෙත් උපතක් කරා යන්න තියෙන තණ්හාව. ඒක කියන භව තණ්හාව කියලා. ওই භව තණ්හාව කියන කාරණේ දැන් අර ආලාර කාලාම, උද්දකරාම පුත්ත ඒ සියලු දෙනාට තිබුණා. මොකද ඒ සියලු දෙනා තුළ ඒ බඹලුව ගිහිල්ලා එතන ඒ සියලු දෙනා දැනන් හිටියේ නෑ. ඒ ආලාර කාලාම, උද්දකරාම පුත්ත ඒ සියලු දෙනා දැනන් හිටියේ නෑ මේ ඒ ලෝක අනිත්‍යයි. කල්ප 84000ක් ගිහිල්ලා හරි, කල්ප 64000ක් ගිහිල්ලා හරි ඒවයි ආයුෂ අවසන් වෙනවා කියන කාරණේ එයාලා දැනන් හිටියේ නෑ. ඒ නිසා ඒගොල්ලෝ එතන ඉපදීම ගැන තමයි ප්‍රාර්ථනා කරේ, ගුණ කිව්වේ. ඒ ගැන තමයි තණ්හාවෙන් බැඳලා හිටියේ. ඒ සමාධියත් එක්ක බැඳලා හිටියේ. ඒ කාරණෙන් තමයි ඔන්න උපතක් කරා ගියේ. ඒ භව තණ්හාව, මෙයයි භව තණ්හාව. දැන් කාම තණ්හාව ගැන නම් යම්කිසි විදිහක දැනුමක් ඒ සමාධිය වඩපු තෙරුන් ඒ ඍෂිවරුන්ට තිබුණා. ආලාර කාලාම මේ රාම ඍෂිවරයාට, ඒ රාමගේ පුත්‍රයා වෙච්ච උද්දකට ඒ දැනුම යම් තාක් දුරකට තිබුණා. හැබැයි ඒ කිසි කෙනෙකුට තිබුණේ නෑ ආයෙත් උපතක් කරා යාම භව තණ්හාව කියන එකක් දුක උපදවන දෙයක් කියලා. ඊළඟට විභව තණ්හාව ඊටත් වඩා සියුම්. ඒ කියන්නේ මේ කිසිවක් නොපැවැත්වීමට තියෙන කැමැත්ත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ඒ නූපදින ස්වභාවයට නිවන සාක්ෂාත් කරන්නේ නැතුව ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ නොකර සියල්ලෙන් නිදහස් වීම ගැන තියෙන තණ්හාව විභව තණ්හාව. එවන් කෙනෙක් සමහරට අපි සිත නොපවත්වාගෙන ඉන්න උත්සාහ කරලා, ඒක මේ මට්ටමින් සමාධිය දියුණු කරලා, අසඤ්ඤ සමාධි මට්ටම් දියුණු කරලා අසඤ්ඤ තලවල ගිහිල්ලා ඉපදෙනවා. අසඤ්ඤ තලවල දීර්ඝායුෂ තියෙනවා. දීර්ඝායුෂ බුද්ධ දින පුළුවන්. මේ දීර්ඝායුෂ භුක්ති විඳලා බොහෝ කාලයක් දීර්ඝ විදිහට කල්ප ගණන් ජීවත් වෙලා. හැබැයි මරණයටපත් වෙනවා. මරණයටපත් වෙද්දී ආයෙ නිදාගෙන නැගිට්ටා වගේ අපි මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඔන්න නිදා ගන්නවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ජීවිතේ, ඔන්න කරදරයි කියලා නිදා ගන්නවා. නිදාගත්තාම හොඳට නිින්ද ගියොත් ඒ නිින්ද ගිය කාලය තුල අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආයෙ හැරිච්ච ගම ආයෙ ප්‍රශ්න ටික තියෙනවා. ඒ වගේ තමයි අසඤ්ඤ සත්ත්ව තලවල ඉපදුනහම ඒ ලෝකේ ඉපදුනාට පස්සේ කල්ප ගණනාවක් යනකම් එතනින් චුත වෙනකම් ඒ කෙනාට දුකක් නෑ. අර දරුණු නිින්දක හිටියා වගේ. හැබැයි එතනින් චුත වුණාට පස්සේ ආයෙ සතර අපාය වැටෙනවා. එවන් තැනක උපත කරා යන්න හේතු වෙන එක කාරණා තමයි භව තණ්හාව.
නමුත් මේ විභව තණ්හාව ගැනත් අපි බුදුරජාණන් වහන්සේට තෝරලා දෙන්න ගුරුවරයෙක් හිටියේ නෑ. අපි බුදුරජාණන් වහන්සේම තනියෙන්ම අවබෝධ කළා. දැන් අපිට මේ කාරණා අපගේ බුදුරජාණන් වහන්සේ මනාවකට පැහැදිලිව දේශනා කරලා තිබියදී පවා මේවා තේරුම් ගන්න අපිට කොයිතරම් දුෂ්කරද කොයිතරම් ගැටලුකාරීද කියන කාරණේ අපි හැමෝටම තේරෙනවනේ. අපි කොච්චර දතකට කාගෙන ඒකට උත්සාහ වීරය කරනවද? ඒත් අපි ඒක ඒ තුළ අපි ගිය දුර බොහොම ස්වල්පයිනේ. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ගුරු උපදේශ නැතුව ඒ සත්‍ය ඥාන වශයෙන්ුත් දුකේ හට ගැනීම අවබෝධ කළා. ඒ දුක හට ගැනීම සඳහා කළ යුතු දේ තෘත්‍ය ඥානය කුමක්ද? පහතබ්බං. ඒ තණ්හාව දුරු කිරීම තමයි කළ යුත්තේ කියන කාරණයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් මේක හරි සරල වැඩක් නේ. ඉතින් තණ්හාව නම් දුක හටගත්තේ කියන දුරු කරන්න තියෙන්නේ කියලා. ඒ අපි නිතර නිතර අහලා ඉතින් අපිට ඒක හිතට ගිහිලා තියෙන නිසා අපිට නිකන් අර තේරෙනවා වගේ දැනුණට මේක අවබෝධ කරනවා කියන එක ලේසි නෑ. අපගේ බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂය පෙරම් පුරලා මේක අවබෝධ කළේ. මහෞෂධ පඬිත්ව වාසය කරලා මහා පාණ්ඩිත්‍යයෙන් යුතර කරුණු කාරණා විසුදුපු කාරණා අහලා තියෙන මේ පින්නතුන් මහෞෂධ ජාතකයේ හිමනේ. ඒ ජීවිතේ පවා අවබෝධ කරගන්න බැරි වෙච්ච දෙයක් මේක. ඒතරම් පරම ගම්බීරයි මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. ඊට පස්සේ අපගේ බුදුරජාණන් වහන්සේ කෘතඥාන වශයෙන් ඒ තණ්හාව ප්‍රහාණය කරලා ඒ තණ්හාව ප්‍රහාණය කළා. දැන් ඉතිරි වෙච්ච තණ්හාව නෑ කියලා මනවින් අවබෝධ කරනවා. ඒකට තමයි කියන්නේ කෘතඥානය කියලා. එතකොට ඒ දුක හට ගැනීම කියන එකෙත් පරිවර්ත තුනක් තියෙනවා. එතකොට දුක නම් වූ ආර්ය සත්‍ය පරිවර්තන තුනයි, දුක හට ගැනීම පරිවර්තන තුනයි. එතකොට අපි ආකාර 6ක් මේ වෙනකොට අපි විස්තර වශයෙන් කතා කළා. ඊළඟ කාරණේ තමයි දුක්ඛ නිරෝධං අරිය සත්‍යම්. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සත්‍ය ඥානය වශයෙන් දේශනා කරනවා. තණ්හාවේ නිරුද්ධ වීම. තණ්හාවේ නිරුද්ධ වීම තණ්හක්කයෝ නිබ්බානං කියලා කියන්නේ ඒක තමයි නිවන කියලා කියන්නේ. නිවන කියලා දෙයක් තියෙන මේ තණ්හාවේ නිරුද්ධ වීමක් තියෙනවා. ඒක තමයි දුකේ නිරුද්ධ වීම කියලා අවබෝධයකට පැමිණෙනවා. ඒ කියන්නේ හේතුඵල දහමින් තොර සංකත ධර්මයන්ගෙන් තොර අසංකත වූ නිවන. සංකතයක් කියලා කියන්නේ සංකතයක ස්වභාවය තමයි හට ගැනීම පේනවා. නැසී යාම පේනවා. වෙනසී යාම මේ පවතින දේ තුළ වෙනස් වීමක් තියෙනවා. නිවන කියන තුන ওই තුනම නෑ. නිවන කියන තුල හට ගැනීමක් පේන්නේ නෑ. හේතුඵල ධහමේ නිරුද්ධ වීම තමයි තණ්හාවෙන් නිරුද්ධ වීම තමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා ඒකේ නැසී යමක් ඇත්තෙත් නෑ. ඒ නිවන තුළ වෙනස් වීම පවතින දේ තුළ වෙනස් වීමක් සිදු වෙන්නේ නෑ. යම් කිසි කෙනෙක් යම් දවසක නිවන සාක්ෂාත් කළාද ඒ නිවන ඒ කෙනා අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ නිවන ඒ ආකාරයෙන්ම පවතිනවා. කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිවන කියන්නේ අසංකත ධර්මයක්. එතකොට ඒ අසංකත නිවන ගැන මේක ඒකාන්ත සත්‍ය වූ නිවනක් පවතිනවා කියලා ඥානයක් ඇද්ද? ඔකට තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. ඒ සඳහා කළ යුතු තෘත්‍ය ඥානය තමයි ඒ නිවන සාක්ෂාත් සච්චිකාතබ්බං සාක්ෂාත් කළ යුතුයි. ඒ තණ්හාවෙන් නිරුද්ධ වීම නිවන සාක්ෂාත් කළ යුතුයි කියන අවබෝධයත් බුදුරජාණන් වහන්සේ ලබා ගත්තා. කිසිවෙකුගේ ගුරු උපදේශන්ගේ තොරව ඊට පස්සේ තෘත්‍ය ඥානය ඒ නිවන සාක්ෂාත් කරලා සච්චිකතං සාක්ෂාත් කළ බවට අවබෝධයටපත් වුණා. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දසවන දසබල ඥානය. නැත්තම් ෂඩ්ඩ විඥාවල 6 වෙන අභිඥාව. ත්‍රිවිද්‍යාවන්ගේ 3 වෙනි විද්‍යාව. ඒ තමයි ආසවානං කයං අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඥා උපසම්පජ්ජ විහෙරති. ආසවයන් මේ කෙලෙස් සංසාරේ පැහි නිකන් අර මද්ද්‍රව්‍ය පැහෙනා වගේ පැහි තිබුණු කෙලෙස් ෂේ වෙලා ගියා. කෙලෙස් නැති ස්වභාවයට පත් වෙලා ගියා. අනාස වුණා. ඊට පස්සේ චේතෝ විමුක්ති තණ්හාවේ නිරුද්ධ වීම නම් නිදහස් වීම නම් චේතෝ විමුක්තියටපත් වුණා. පඤ්ඤා විමුක්තිය අවිජ්ජාව නිරුද්ධ වී යාම නම්
පඤ්ඤා විමුක්තියටපත් වුණා. දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චිකමේ. මේ ජීවිතේදීම සාක්ෂාත් කරලා විශේෂ අවබෝධයට පැමිණිලා ඒ තුල වාසය කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි රහතන් වහන්සේලා පවා මේ ත්‍ෘත ඥාණයට පැමිණෙනවා. ඒ තමයි නිවන සාක්ෂාත් කරනවා. නිවන සම්බන්ධයෙන් කළ යුතු දේ සියල්ල කළා අවසන් කරනවා. ඒ තමයි දුක නිරුද්ධ වීම පිණිස නම් වූ ආර්ය සත්‍යයට කළ යුතු කාරණා තුන. එතකොට ඒ කාරණා තුනත් එක්ක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත යුතු ආකාර 9ක් මේ වෙනකොට කතා කරලා අවසන් අපි. අවසාන ආර්ය සත්‍ය දුක නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යම්. දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. එහි සත්‍ය ඥානය තමයි ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි ඒකායන මාර්ගය. ඒක තමයි එකම මාර්ගය. සතර සතිපට්ඨානය පවා ඇතුළත් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඉන්න කෙනෙක්ට තමයි සතර සතිපට්ඨානය විස්තර කරන්නේ. එතකොට ඒ මොකක්ද ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සේයතිදන් සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කියන්නේ දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. සම්මා ඒ කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය මම හිතන්නේ හැමෝටම තේරෙන්නේ නැති. දුක හට ගැනීම, දුක නිරෝධ වීම, දුක නිරෝධ වීම පිළිබඳ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. සම්මා සංකප්පෝ, සම්මා සංකප්පය කියලා කියන්නේ සම්මා සංකල්ප කියලා කියන්නේ නික්කම්ම සංකල්ප, අව්‍යාපද සංකල්ප, අවිහිංසා සංකල්ප. කාමයන්ගෙන් වෙන්වීම ගැන කරන කල්පනා, තරහ නොගෙන සිටීම ගැන කල්පනා, කරුණට හිංසා නොකිරීම ගැන කල්පනා. සම්මා වාචා, මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. එතකොට මේ කේලාම් කීමෙන්, පරුස වචන කීමෙන්, බොරු කීමෙන්, හිස් වචන කීමෙන් වැළකීම. සම්මා වාචා කියලා කියන්නේ. සම්මා කම්මන්ත කියලා කියන්නේ පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඔය ටික තමයි සම්මා කම්මන්ත නැත්තම් කියලා කියන්නේ සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, වැරදි කාමසෙනින් ඇතුළු කාය දුස්චරිතින් වැළකීම. සම්මා ආජීවය කියන්නේ වැරදි ආජීවයෙන් වැළකීලා නිවැරදි ආජීවයකින් යුතු දීපෙවෙත්ත ගෙනියනවා. ගිහි කෙනෙක් වේවා, පැවිදි කෙනෙක් වේවා. ඒක තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. එතකොට සම්මා වායාමෝ නිවැරදි වීරිය. නැත්තම් සම්මා වායාමේ ඒ කියන්නේ මේ හටගත් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වීරිය කරනවා. නූපන් අකුසල් නූපදීම පිණිස වීරිය කරනවා. නූපන් කුසල් ඉපදවීම පිණිස වීරිය කරනවා. මේ ඉපදුණු කුසල් වැඩි දියුණු කර ගැනීම, දියුණු කර ගැනීම, පවත්වා ගැනීම පිණිස භාවනාවෙන් පරිපූර්ණ කර ගැනීම පිණිස වීරිය කරනවා. ඒකට කියනවා සම්මා වායාම කියලා. සම්මා සති කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානෙ. සම්මා සමාධිය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන ධ්‍යාන හතර. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනෙක්ට රූප ධ්‍යාන පවා සම්මා සමාධිය ගණයට, චිත්ත ඒකාග්‍රතාවය ඒ ගණයට ඇතුළත් වෙනවා. මෙන්න මේ ආර්ය සත්‍ය මේ විස්තර වශයෙන් අපි දේශනා කරන දැන් මේ විස්තරය මම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබ්බ නිසා. ඒ පාඩම් කරගෙන සිටින නිසා මම ඒක කියනවා. නමුත් ස්වයම්භූ අවබෝධයක් අප තුළ නෑ. බුදුරජාණන් වහන්සේ තුළ ස්වයම්භූ අවබෝධයක් තියෙනවා. දැන් රහතන් වහන්සේ තුළත් ස්වයම්භූ අවබෝධයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ උපකාරය ඇතුව ගුරු උපදේශ නැතුවම මේ සම්බුද්ධ ඥානයට පත්වන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. එතකොට මේ අවබෝධයට පත් වුණු බුදුරජාණන් වහන්සේට ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි කියලා දේශනා කරනවා. පස්සේ බුදුරජාණන් වහන්සේලාටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ නිවන ගැන අවබෝධයක් තියෙන ස්වයම්භූ වශයෙන් ගුරු උපදේශ නැතුව. නමුත් බුදුරජාණන් වහන්සේ තරම් පිරිපුන් විස්තර විභාග වශයෙන් අවබෝධයෙන් දහම් දෙසීමක් උන්වහන්සේට සිදු කරන්න හැකියාවක් නෑ. ඒ කාරණුනොත් වඩාත්ම සුදුසු වෙන්නේ සම්මා සම්බුදුයි කියන කාරණේ දේශනා කරන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාම පමණයි. පස්සේ බුදුරජාණන් වහන්සේලා ගුරු උපදේශ නැතුව අවබෝධ කරන බව හැබෑව. නමුත් මෙතරම්ම පිරිපුන් අවබෝධයක් කරා උන්වහන්සේලාත් වැඩම කරන්නේ නැහැ. මොකද
උන්වහන්සේට විස්තර විභාග වශයෙන් ඒවා තෝරා බේරා දෙමින් දේශනා කිරීමේ හැකියාවක් නොමැති නිසා. ඊළඟ කාරණේ තමයි මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය සඳහා කළ යුතු කාරණේ කෘත්‍ය ඥානය තමයි භාවේ තබ්බං. ප්‍රගුණ කළ යුතුයි, පුරුදු කළ යුතුයි, පුහුණු කළ යුතුයි. අන්න ඒක තමයි භාවේ තබ්බං කියලා කියන්නේ. පුරුදු කළ යුතුයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට කෘත ඥානය තමයි භාවිතං. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෘත්‍ය ඥාන වශයෙන් මේකයි කළ යුත්තේ කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒක ප්‍රගුණ කරලා ඒක අවසන් කරනවා. ප්‍රගුණ කළා අවසానයි තව කළ යුතු දෙයක් නැහැ. කීනා ජාති වසිතම් බ්‍රහ්මචර්යං. මේ ඉපදීම ෂය වෙලා ගියා. ආයෙ ඉපදින්නේ නැහැ. බ්‍රහ්මචර්ය අවසන් සම්පූර්ණයි. කතං කරණීය නාපරං ඉත්තත් ආයාති පජානාති. මේ කළ යුතු දේ කළ අවසానයි. කොච්චර දැන් අපි කොච්චර දේවල් කළත් නේ කළ යුතු දේ අවසන් කියලා එකක් එනවද අපිට? ඊට පස්සේ අපි ඔන්න පුංචි කාලේ ඉඳන් විභාග ලියන්න පටන් ගත්තා. ශිෂ්‍යත්ව ලිව්වා. ඉවරද කළ යුතු දේ? ආයි සාමාන්‍ය පෙළ. ඔන්න ඉවරද උසස් පෙළ. විශ්වවිද්‍යාල ගියා හෝ නැතුවා. ඊට පස්සේ රස්සාව හොයන්න ඕනේ. ඊට පස්සේ විවාහ වෙන්න ඕනේ. දරුවන්ට ගන්න ඕනේ. මුරුපුරන්ට ගන්නන්න ඕනේ. කළ යුතු දේ කළ අවසන් වෙන්නේ නැතුව තමයි අපිට මරණයටපත් වෙන්නේ. හැබැයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඒ නිකලෙස් සුතුමන් කළ යුතු දේ කළ අවසන්යි. ආයෙ තව දෙයක් කරන්න උන්වහන්සේලාට නෑ. බුදුරජාණන් වහන්සේලා අනුකම්පාවෙන් අප වෙනුවෙන් කරන දෙයක් හැරෙන්නට උන්වහන්සේලා වෙනුවෙන් කළ යුතු දෙයක් නෑ. රහතන් වහන්සේලාටත් එපමණයි. ඒක රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ මේ ආසනයක වැඩ ඉන්න වාඩිලා ඉන්නවා. පුටුවක වාඩිලා ඉන්න කිසි දෙයක් කරන්නේ නෑ. වාඩිලා ඉන්න ලොකුවට මහන්සි වෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේලාට පේනවා මේ ස්වාමීන් වහන්සේලා වාඩිලා ඉන්නවා. ඔය පැත්තකටලා ඉන්නවා. මේ මෙච්චර බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරෙන්න තියෙද්දි කටයුතු තියෙද්දි වත්පිළිවෙත් තියෙද්දි මේ ඉන්නේ පැත්තකටලා. ගිහිලා චෝදනාව බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනිච්චාම බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ ගෙන්නලා ඔය ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ඇයි ඔබ වහන්සේ මේ මුකුත් කරන්නේ නැතුව ඔහොම ඉන්නේ කියලා. අයිෂ්මතුන් ඔහොම ඇයි කරන්නේ කියලා අහුවා. ඊට ඒ ස්වාමීන් වහන්සේ දුන්න පිළිතුර තමයි භාග්‍යතුන් වහන්සේ මේ මට කළ යුතු දෙයක් මම දන්නේ නැහැ. කළ යුතු දෙයක් නැහැ. කළ ඉවරයි කියලා කිව්වා. ඒ නිසා මම නිකන් ඉන්නවා කියලා කිව්වා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ නුවණින් ඉර්ධියෙන් ඒ භික්ෂුවගේ සිත බලනවා. නිකලෙස් උත්තමේ රහතන් වහන්සේ නම. කළ යුතු දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. කළ අවසానයි. ඉතින් නිවන සාක්ෂාත් කළ බුදුරජාණන් වහන්සේ සාධනාව දීලා ප්‍රකාශ කරනවා. පින්වත් මහණෙනි ඔහුට කිසිවක් කියන්න එපා. ඔහු කළ යුතු දේ කළා අවසන්. එතකොට අපගේ බුදුරජාණන් වහන්සේ කළ යුතු දේ කළා අවසන් වුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන දැන් මේ තුනත් එක්ක ඔක්කොම 12යි. පරිවර්ත තුනකින් යුතු ආකාර 12කින් යුතු පරිපූර්ණ අවබෝධයකට පත් වුණා. මේ අවබෝධයකින් තොරව බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ ගැන ප්‍රකාශ කළේ නෑ. ඔබට මතක ඇති ධම්සක් පැවතුම් සූත්‍රය ඔබ සජ්ජායනා කරන කෙනෙක් නම් නිතර අහන කෙනෙක් නම් ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන කොටසක් යාව කීවංච මේ භික්ඛවේ මේ සුචතුසු හරිය සච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරම්. මේ පින්වත් මහන්නේ මේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිවර්ත තුනකින් යුතු ආකාර 12කින් යුතු යථාභූත ඥාන දර්ශන නසු විසුද්ධං අහෝසි. යථාභූත වශයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධයක් කරා ගියේ නැද්ද? ඒ තාක් නේතාවහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණිය පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධේ අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසි. ඒ විදිහේ පිරිපුන් අවබෝධයකට ආකාර දැන් අපි විස්තර කරා වගේ පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව පරිපූර්ණ අවබෝධයක් කරා යනතුරු නොගෙහින් අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ. ප්‍රතිඥා දුන්නේ නෑ. දෙවියන් බබුන් සහිත මරුන් සහිත බ්‍රාහ්මණයන් සහිත මරුන් සහිත මේ ලෝකේ කිසි තැනක ප්‍රතිඥා දුන්නේ නෑ. අනුත්තර සම්මා සම්බෝධියට පත් වුණා කියලා. කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඔබට මතක ඇති ඒ දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවවල අපගේ බෝසතාණන් වහන්සේ මේ ඒ ආහාර නොගැනීම නිසා
ශරීරයේ දැඩි ලෙස දුර්වල වෙලා ඒ වැසිකිලි කැසිකිලි කරන තැන් යන්න තැන්වල එතනම කලන්තේ දාලා වැටුණා. සමහරට සක්ම ඇවිදගෙන යනකොට එතනම කලන්තේ දාලා වැටුණා. සිහි නැතුව වැටුණා. සිහි නැතුව වැටෙනකොට සමහර දෙවිවරු කිව්වා ආහා මෙන්න මේක තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වීම කියලා. ඒ දෙවි කෙනෙක්වත් දන්නේ නැහැ සම්මා සම්බුදු කෙනෙක් කොයි වගේ කෙනෙක්ද කියලා දන්නේ නැහැ. කොයි ආකාරයක කෙනෙක්ද කියලා ඒ කාලේ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ නොවේ නැත්තම්. ඒකිනේ සමහර ওই බෝමාට දෙවිවරු එහෙම සමහර දෙවිවරු නිගණ්ඨනාථ පුත්‍ර පව සරණ ගිහලා හිටියා. අජිත කේසකම්බල වගේ මේ මිත්‍යා දෘෂ්ටික ආගම් කියන කට්ටිය පව සරණ ගිහලා ඒගොල්ලෝ නිකලෙස් රහතන් වහන්සේලා කියලා හිතාන හිටිය දෙවිවරු. ඒ දෙවිවරු පව දන්නේ නැතුව හිටියා. එතකොට බෝසතාණන් වහන්සේ අර විදිහේ මේ සිහි නැතුව වැටලා ඉන්න වෙලාවේ අර පස්වග මහණුන්ට හරි නැත්තම් වෙන කෙනෙක්ට හරි කිව්වනම් මං සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා ඒ සියලු දෙනා සාදු නාද දීලා පිළිගන්නවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ඒ පිරිපුන් අවබෝධයකට පැමිණෙනතුරු මේ ජීවිතේ හෝ සාරාංශික කල්පලක්ෂය පුරාවට කිසිම දවසක ප්‍රතිඥා දුන්නේ නැහැ සම්මා සම්බුදුයි කියලා. කොයිතරම්ම ශ්‍රීමන්තද. ඒ නිසානේ දැන් අපේ බෝසතාණන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා පස්වග මහණුන් ළඟට ගිහිල්ලා මේ පස්වග මහණුන් දුෂ්කරක්‍රියාව අතහැරිය ගමන් හිතුවා මේ මාර්ගය වරද්ද ගත්තා කියලා. කිව්වනේ අපි ඔබ වහන්සේ මේ සමාන කෙනෙක් හැටියට ආවුසවාදයෙන් මිතුරෙකුට කතා කරනවා ඒ කතා කරද්දී මේ සම්මා සම්බුදුවරුන්ට මෙහෙම ප්‍රකාශ කරන්න එපා කියලා ප්‍රකාශ කරද්දී තේවතාවක් කියද්දි තුන් මේ පස්වග මහණුන් පිළිගත්තේ නැහැ. ඔය කොහොමද මේ ඔය විදිහට මේ දුෂ්කරක්‍රියා අතහැරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ කියලා චෝදනා කළා. එතකොට අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ මං අච්චර දුෂ්කරක්‍රියා කරද්දී කිසි දවසක කියලා තියනවද සම්මා සම්බුදුයි කියලා මීට කලින් කියලා තියනවද කියලා. ඒ වචනෙට තමයි දමනය වුනේ. පස්වග මහණුන් කිව්වා නැහැ ස්වාමීනි කියලා. අර මිතුරෙකුටසේ කතා කරන ස්වභාවය අතහැරලා අර උත්තරීතර ශාස්ත්‍රූ කෙනෙක්ට කතා කරන භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. එතකොට ධම්සප්පවතුන් සූත්‍රය දේශනා කරන්නේ ඊළඟට ධම්සප්පවතුන් සූත්‍රයේදීම දේශනා කරන බුදුරජාණන් වහන්සේ යතෝචකෝ භික්කවේ ඉමේසු චතුසු හරිය සච්චේසු මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැනම ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාරම් ඒ පරිවර්ත තුنين යුතුව ආකාර 12කින් යුතුව යථාභූත ඥාන දස්සනං සවිසුද්ධං අහෝසි අන්නේ පිරිපුන් අවබෝධයට යථාභූත වශයෙන් ඒ ඇත්ත ඇති සැටියෙම පරිපූර්ණ ඥාන දර්ශනයකට පාරිශුද්ධ පැමිණුණාද අතහම් භික්ක විසදේවික ලෝකේ සමාර්ගී සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණ්‍ය අපජය සදේ මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් අන්නේ පිරිපුන් අවබෝධයට පැමිණිලාමයි ඒ පැමිණි අවබෝධය තුළ පිහිටාමයි අපගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා දේශනා කළේ. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ හැබැයි මීට වෙනස් ආකාරයකට උනත් දේශනා කරන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධේ පිරිපුන් මේ ඒ ආශ්වාදී ආදීනව නිස්සාරණ වශයෙන් අවබෝධ කිරීම ආයතන 6 ආදී ආශ්වාදී ආදීනව නිස්සාරණ වශයෙන් අවබෝධ කිරීම ඊට පස්සේ මේ සියලු දේ තුළ අන්තර්ගතයි සම්මා සම්බුද්ධත්වයේ තුළ මේ සියලු දේ අන්තර්ගතයි. පටිච්ච සම්පදාය ගැන පරිපූර්ණ අවබෝධය පටිච්ච නිරෝධය ගැන පරිපූර්ණ අවබෝධය මේ සියල්ල අන්තර්ගතයි. නමුත් යම් කිසි කෙනෙක් පරිපූර්ණ වශයෙන් සංක්ෂිප්තව කියනවා නම් කියන්න තියෙන්නේ ගුරු උපදේශ නැතුව චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ අවබෝධ කළා කියන කාරණේ. ආකාර 12කින් යුතුව පරිවර්ත 3කින් යුතුව ඒ විදිහ අවබෝධයක් ලබාගත් අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විශාරද භාවයෙන් වැඩ සිටිනවා කොහොමද? සම්මා සම්බුද්ධාදිතේ පටිජානතෝ ඉමේ ධම්මා අනබි සම්බුද්ධාති తත්‍රවතමන් සමනෝවා බ්‍රාහ්මනෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිවෝදිස්සති නිමිත්ත මේතම් බික්කවේන සමනුපස්සාමි ඒතම් පහම් බික්කවේ නිමිත්තං අසමනුපස්සන්තෝ කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසරජ්ජප්පත්තෝ විහරාමි. ඒ කියන්නේ සම්මා සම්බුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දෙද්දී මෙන්න මේ දේවල් හරියට අවබෝධ කරලා නැහැ. මෙන්න මේ දේවල් වල අඩුපාඩු තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් සහිත, ශ්‍රමණයන් සහිත, බ්‍රාහ්මණයන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත මේ තුන් ලෝකයෙන් සිටින සියලු දෙනා සහිත. සක්වල පුරා විශ්වය පුරා සිටින
සියලු දෙනාගෙන් කිසි කෙනෙකුට එහෙම චෝදනා කරන්න පුළුවන් නිමිත්තක්වත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ. නිමිත්තක්වත් දකින්නේ නැහැ කියලා නිමිත්තක්වත් නැහැ. එවැනි නිමිත්තක්වත් නැති නිසා බුදුරජාණන් වහන්සේ විශාරද වැඩ සිටිනවා. කේමපත්තෝ ෂේම භූමියටපත් වෙලා, අභයපත්තෝ නිර්භය බවටපත් වෙලා, වේසාරජ්‍යපත්තෝ විශාරද බවටපත් වෙලා වැඩ සිටිනවා. එවන් වූ විශාරද භාවයකින් අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් අපිට පුළුවන් නම් නිතර අඩුම ගානේ දවසකට සැරයක් හරිනේ මේ බුදුරජාණන් වහන්සේ මේ දුක නම් ආර්ය සත්‍ය පිරිපුන්ව අවබෝධ කරා. දුකේ හට ගැනීම ප්‍රහාණය කරා. දුකේ නිරුද්ධ වීම සාක්ෂාත් කරා. දුක නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාව පරිපූර්ණ ප්‍රගුණ කළා. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘත ඥාන වශයෙන් පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා කියන අවබෝධයවත් සිහි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුයි කියලා සිහි කරන්නේ. ඒකාන්තයෙන්ම මේ අරුණෝදය ඔබේ ධම්මගේ නිවන කරාගෙන යන අරුණෝදයක් බවට පත් වේවි. ඒ නිසා නිවන් මගේ ධම්මගේ අරුණෝදයක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කළා. අපි සමහරට මේ පින්වත් පිරිස අනිත්‍ය වශයෙන් පංච උපාදානස්කන්ධය අනිත්‍ය, ආයතන අනිත්‍ය මේ සියලු දේ මෙනෙහි කරන්න පුළුවන්. ඒ මෙනෙහි කරද්දී පවා සිහි කරන්නේ දහම් මනසිකාරයේ නිමාවට පත් කරාට පස්සේ සිහි කරන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතුව මේ සියලු දේ ගැන පිරිපුන් අවබෝධයක් ලබා ගත්තා. ඒ භාවනාව නිමා කරද්දී සිහි කරන්න ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. ඔබ දහම් පද ඉගෙන ගනිද්දී ඒ ධර්මයේ ඉගෙන ගනිද්දී ලස්සන දහම් කාරණා දේශනා කරද්දී සිහි කරන්න අනේ මේ දහම් කාරණා ගැන පිරිපුන් අවබෝධයකින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. පරිපූර්ණ අවබෝධයකින් වැඩ සිටියා. මේ සියලු ධර්මයන් තුල කැටි වෙලා තියෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම තමයි මේ බුද්ධ දේශනාවල නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරන්නේ පරිවර්තන කීපයකින්. සමහර තැනක පංච උපාදානස්කන්ධය වශයෙන්, තව තැනක ධාතු මනසිකාරය වශයෙන්, තව තැනක ආයතන වශයෙන්, ওই විදිහට නොයෙකුත් පටිච්ච සමුප්පාද වශයෙන් නොයෙකුත් ආකාරයෙන් විස්තර වෙනවා පුළුවන්. හැබැයි ඒ තුල සියල්ල තුල කැප වෙලා තියෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ පිරිපුන් අවබෝධය, බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණය. ඉතින් සම්මා සම්බුදු ගුණය ගැන අපි විස්තර කතා කරද්දී අර පුද්ගල පඤ්ඤප්ති විග්‍රහයේදී අපි මතක් කළා සර්වඥතා ඥානියත් ඒ දසබල ඥාන තථාගත බල ආදියත් මේ ඇතුලේ සංග්‍රහ වෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා පින්බර අරුණෝදී ඉදිරි දහම් වැඩසටහනකදී මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැනත් මේ පින්වත් පිරිසට දහම් කරුණු කියලා දෙන්න මේ සම්මා සම්බුදු ගුණය යටතේම. නමුත් මේ ඉගෙනගත් දහම් කරුණුත් මම හිතන්නේ කෙනෙක්ට සම්මා සම්බුදු ගුණය ගැන මෙනෙහි කරනවා නම්, සිහි කරනවා නම්, පුරුදු කරගන්නවා නම් ඒ සිහි කර ගැනීමට හොඳටම ප්‍රමාණවත්, බොහොම ප්‍රමාණවත්. නමුත් අපි මේ සම්මා සම්බුදු ගුණය ගැන පිරිපුන් අවබෝධයක් කියලා කියන්නේ පිරිපුන් දැනුමක් ලබා දීම පිණිස අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දේශනාවලදී ඒ සම්මා සම්බුදු ගුණය ගැන, ඒ සර්වඥතා ගුණය ගැනත් දේශනා කරන්නට. ඉතින් අපි සියලු දෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ මේ අප්‍රමාණ ගුණ සිහි කරමින් අපි දැන් අරහන් ගුණයක විස්තර කළා, සම්මා සම්බුදු ගුණය විස්තර කරා, ඉදිරි බුදු ගුණ අපේ කාලය ලැබුණොත් විස්තර කරනවා. ඉතින් මේ විදිහට විස්තර විභාග වශයෙන් ඉගෙන ගනිමින්, ධර්මයේ හැසිරෙමින්, ඒ සම්බුදු ගුණ සිහි කරමින්, බුදුරජාණන් වහන්සේ සරණ යමින්, ධර්මයේ සරණ යමින්, සංඝ රත්නයේ සරණ යමින් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් පිළිසරණ ලැබීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දවසේදී මේ සියලු දෙනා එක් රාශී වෙලා සිටියේ පින්බර අරුණෝදයේ සදහම් දේශනාව සමගින් අද දවසේදී පින්බර අරුණෝදයේ සදහම් දේශනාව සඳහා මෙතිපර දායකත්වයේ එකතු කළා කොටිකාවත්ත කොරටුව පාරේ අංක 144න් 4 නිවසේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් පද්මා හේරත් මහත්මිය දූදරු පිරිස ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් ඉතින් අද දවසේදී රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් සියලු දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් බබුන් සැපයෙන් සැපයටපත් වෙත්වා.
දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වත් සියලු දෙනා වෙත සැලසේවා. සියලු දෙවියන්ටත් සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 33කට පෙර අවුරුදු 33ක් ආයුෂවලදා මේ පරිලෝකීය WM ගුණසිරි ස්වාමි පුරුෂයාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පරිලෝකීය දෙපාර්ශ්වයේම දෙමාපියන්ට සහෝදර දෙපළට මියගිය සියලුම ඥාතීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් මිය පරලෝ යනට යෙදුණු සියලු මළගිය ඥාතීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු මළගිය ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ දහම් මඟ විවර කළ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මහමෙනා වාසී රටලෝක වාසී සිල් ගුණ ධර්ම ආරක්ෂා කරන පිළිවෙත් හේදන සියලුම ස්වාමින් වහන්සේලාට අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දූපතුන්ට ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස දීර්ඝායුෂ ලැබීම පිණිස කරන්නාව ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් දැනට අසනීපෙන් පසුවන WM ටියුරින් කරුණාරත්න මහතාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අගෝස්තු 20 වන දින උපන්දිනයේ යෙදෙන සතිල යෝෂිත වෙන්නවත්ත මුණුබුරාට අප්‍රේල් 21 වන දින උපන්දිනයේ යෙදෙන විතුන හියන් සාමිනි පිරියට පෙබරවාරි 27 වන දින උපන්දිනයේ යෙදුණු සෙතුන හෙසන්යා මිනිපිරියට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සති පබෝදා දියණියට වරුණි අනූපමා දියණියට සජිත් අසංග වෙන්නවත්ත බෑනාට ගායන් පතිරත්න බෑනා යන දරුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. විශේෂ මද දායකත්වයේ එකතු කළ ඒ පින්වත් පද්මාහිරත් මහත්මිය, ඒ දූ දරු පිරිස, ඥාති හිතයිෂී සියලු දෙනා අතුරු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික පීඩා දුරු වෙත්වා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයටපත් වෙත්වා. අසනීපෙන් සිටින ඊටිවරින් කරුණාරත්න මහතා ඉක්මන් සුවයටපත් වෙත්වා. ඒ උපන්දිනයේ යෙදුණු මුණ්ඩුපුර බිරිවිරියන්ගේත් ඒ දරුවන්ගේත් අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා කටයුතු ඇතුළු සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සියලු යහපත් අනාගත සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා. සියලු දෙනාටම තුන්රුවනේ ධාර්මික රැකවරණ සැලසේවා. සියලු දෙනාටම ශ්‍රද්ධා, සීල, වෘත, ත්‍යාග, ප්‍රඥා යන සීක ධර්මයන් දිනු කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ උදෑසන කාලේ පින්බර අරුණෝදය සමගින් ඒක රාශී වුණු මේ පින සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් සියලු දෙනාට, රට ලෝකවාසී සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා. අප රට තුළ මේ ලෝකයේ තුල පවතින නොයෙකුත් අර්බුදකාරී තත්ත්වයන් විසදී ගොස් සියලු දෙනාට යහපත් දීපේතක් ගත කරමින් පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා.